ඉතින් අපි අද සූදානම් වෙන්නේ ප්‍රසාරණතාවය සම්බන්ධ ඔයගොල්ලොත් එක්ක ගැටලු ගොඩක් සාකච්ඡා කරන්න. හරි. ඉතින් අපි බලමු. ඔන්න පුතේ බලන්නකෝ අපිට දීලා තියෙනවා පළමු ප්‍රශ්නය 10 සෙල්සියස් උෂ්ණත්වයක පවතින 0.4 මීටර් වන දිග වානේ දණ්ඩක උෂ්ණත්වය 260 සෙල්සියස් දක්වා වැඩි කරපුවාම දණ්ඩේ නව දිග ප්‍රමාණය කීයද කියලා. හරි. නව දිග ප්‍රමාණය කීයද කියලා. දැන් මතක් කරගන්න පුතේ කොහොමද මොකද්ද සමීකරණ? රේඛීය ප්‍රසාරණතාව. ඔයගොල්ලන්ට මතකයි මම ඔයගොල්ලන්ට උගන්වලා තියෙනවා. අපි යම්කිසි දණ්ඩක් ගමු. මේ දණ්ඩ L1 කියලා ගන්න. ඕක තීටා උෂ්ණත්වය වැඩි කරපුවාම තීටා ප්‍රමාණයකින් උෂ්ණත්වය වැඩි ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් උෂ්ණත්වය වැඩි කරපුවාම මේ දණ්ඩේ දිග L2 නම් එතකොට ඔයගොල්ලොන්ට මේ ප්‍රසාරණය වෙන ප්‍රමාණය මම ඔයගොල්ලන්ට උගන්වලා තියෙනවා. මුල් දිග වැඩි කිරීම මොකද්ද? උෂ්ණත්ව වෙනස වැඩි කිරීම රේඛීය ප්‍රසාරණතාව. එහෙනම් පුතේ L2 කියන්නේ L1 ධන L1 ඩෙල්ටා තීටා ඇල්ෆා. මට පුළුවන් L2 කියන්නේ L1 එළියට ගත්තාම 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා. නෝක තමයි සූත්‍ර. ප්‍රසාරණය වෙන ප්‍රමාණය මේක. වෙන සූත්‍රයට ආදේශ කරා. අපෙන් අහන්නේ නව දිග එන L2 සමානයි. L1 කියන්නේ 0.4යි. මධ්‍යන රේඛීය ප්‍රසාරණතාවය කියලා කියන්නේ 1.1 වැඩි කිරීම 10 ඍණ 5යි ඩෙල්ටා තීටා. පුතේ ඩෙල්ටා තීටා කොහොමද හොයන්නේ? දැන් ඩෙල්ටා තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. දැන් ඔයගොල්ලෝ මේක තේරුම් ගන්න ඕනේ. ඩෙල්ටා තීටා වලට දැන් මේකේ උෂ්ණත්ව වෙනස මේක සෙල්සියස් වලින් දුන්නත් කෙල්වින් වලින් දුන්නත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි? උන් බලන්න දැන් සෙල්සියස් ඩෙල්ටා තීටා කියන්නේ මුළු පෙර උෂ්ණත්වය පසු උෂ්ණත්වය රින පෙර උෂ්ණත්වයනේ. මේකේ පසු උෂ්ණත්වය 260යි. පෙර උෂ්ණත්වය කීයද? 10යි. ඒතර 250 තමයි ඩෙල්ටා තීටා කියන්නේ. උෂ්ණත්ව වෙනස 250යි සෙල්සියස් තමයි මේක. හරි. මේක කෙල්වින් වලින් දුන්නත් ප්‍රශ්නයක් නැහැ. මොකද 260 ධන 273 තමයි කෙල්වින් වලින්. මෙතන 10 ධන 273. ඒතර 273 273 අඩු වෙනවා. හරි. ඒතර 1.1 වැඩි කිරීම 10 ඍණ 5 වැඩි කිරීම ඩෙල්ටා තීටා කියන්නේ 250යි. දශම 4 මේ දැන් සුළු කරන්න. 250 වැඩි කරන්න 1.1කින්. දෙසිය 75යි. වැඩි කිරීම 10 ඍණ 5. මෙතන එන්නේ 1.1 2යි 3යි 4යි 5 මෙහෙමනේ. බලන්න 1යි 2යි 3යි 4යි 5 ඔහොම එන්නේ. මෙයා වැඩි කරන්න 0.4ෙන්.
මෙයා 4න් වැඩි කරන්න මුලින් 5 වරක් 4 20යි 2ක් ඉතුරුයි 7 වරක් 4 28යි 30යි 3ක් ඉතුරුයි 7 වරක් 2 12යි 12යි 3යි 15යි එකක් ඉතුරුයි right ඊට පස්සේ මේකේ දශම ස්ථාන 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා මෙහාට 5ක් යන්න ඕනේ right එතකොට ඔයගොල්ලන්ට තේරෙනවනේ මෙතන දශම 4යි 1යි 2යි 3යි 4යි 5යි මෙතන දශම එකක් තියෙන නිසා ආ එකක් යනවා එහෙනම් අපිට එන්නේ උත්තරේ 0.4යි 1යි 5යි මීටර කියලා පැහැදිලිද මේක තමයි නව දිග වෙන්නේ කලින් දිග 0.4යි දැන් නව දිග වෙන්නේ මෙන්න මේක අපි යමු එහෙනම් ඊළඟ ගානට දැන් බලන්න කියන කතාව පහත දැක්වෙන්නේ 20යි සෙල්සියස් උෂ්ණත්වයක් ඇති පරිසරයක පවතින පහළ කෙළවර අචල ලෙස සවිකර ඇති වානය සහ ඇලුමිනියම් දඬු දෙකකි. එකිනෙක සමග ස්පර්ශව පවතින ඒවා නිදහසේ ප්‍රසාරණය වීමට ඉඩ පවතින ලෙස සකසා ඇති අතර ඇලුමිනියම් දණ්ඩට වඩා වානයේ දණ්ඩ 25 සෙන්ටිමීටර් දිගයි. ඕනෑම උෂ්ණත්වයක දඬු දෙකේ දිග ප්‍රමාණ අතර වෙනස 25 cm වීම සඳහා 20යි සෙල්සියස් උෂ්ණත්වයේදී දණු දෙක දිග ප්‍රමාණ කොපමණ විය යුතුද? වානය සහ ඇලුමිනියම් වල මධ්‍යම රේඛීය ප්‍රසාරණතා අපිට දීලා තියෙනවා. හරි. දැන් අපි කොහොමද මේවා විසඳන්නේ? බලමු. දැන් මම මේ ඇලුමිනියම් වල දිග L1 කියලා ගන්නම්. ඒතර මේක L1 ධන 25. එතකොට මේ දෙන්නගේ දිගවල් දෙක මේ දෙන්නගේ මේ පරතරය එකම විදිහට තියාගන්න නම් මොකද වෙන්න ඕනේ? මෙයාගේ ප්‍රසාරණය සමාන වෙන්න ඕනේ මෙයාගේ ප්‍රසාරණයට. එතකොට මෙයාගේ ප්‍රසාරණය මොකද්ද? ඕනම දැන් ඔයගොල්ලන්ට තේරෙනවා. එතකොට වානේ ඕනෑම උෂ්ණත්වයකදී දණු දෙකේ දිග ප්‍රමාණ අතර 25 cm වීම සඳහා 20යි සෙල්සියස් උෂ්ණත්වයේදී දණු දෙක කොපමණ දිග විය යුතුද කියලා අහනවා. හරි. එතකොට වානේ වල කියන්නේ මෙයා ප්‍රසාරණය වෙන ප්‍රමාණයම අරයාගේ ප්‍රසාරණය වෙන්න ඕන. සමාන වෙන්න ඕනේ ඇලුමිනියම් වල ප්‍රසාරණය. වානේ වල ප්‍රසාරණය. ඒතර ඇල්ෆා වානේ. වානේ වල ආරම්භක දිග L ධන 25. එතකොට තීටා උෂ්ණත්වය ඍණ 20 පුතේ 20 දිනේ L දින මෙහෙම තියෙනවා අපි හිතන්නකෝ මෙයා තීටා වලට රත් වෙනවා කියලා. ඒතර යාගේ ප්‍රසාරණය. මේකත් එහෙමයි. ඇල්ෆා ඇලුමිනියම් මෙයාගේ දිග L1 කියලා ගත්තේනේ L1. එතකොට මේකේ උෂ්ණත්ව වෙනස තීටාට රත් වුණා නම් තීටා ඍණ 20. දැන් බලන්න. දැන් මේකට මේක සුළු වෙනවා. දැන් ආදේශ කරන්න. ඇල්ෆා වානේ 1.1 වැඩි කිරීම 10 ඍණ 5. L1 ධන 25. මෙතන ඇලුමිනියම් වල 2.5 වැඩි කිරීම 10 ඍණ 5. වරක් L1. දැන් L1 හොයන්න. දැන් මේක මේ 10 ඍණ 5ට 10 ඍණ 5 සුළු වෙනවා. එතකොට මට එනවා 1.1 L1 ධන 25 1.1න් වැඩි කරන්න 25 1.1න් වැඩි කරපුවාම 27.5යි.
මේක අරන් යන අර පැත්තට. ඒතර 2.5යි L1 ඍණ 1.1 L1 සමානයි 27.5යි. මේකෙන් මේක අඩු කරපුවම අපිට එනවා 1.4යි L1 සමානයි 27.5යි. දෙපැත්තම 10න් වැඩි කරන්න 14යි L1 සමානයි 275. L1 කියන්නේ 275 බෙදීම 14. හරි. මේක ඔයගොල්ලන්ට එන්නේ 19.6යි 4යි ඔය වගේ ගානක් එයි. හරි. එතකොට මේ ඇවිල්ලා මොකක්ද? ඇලුමිනියම් දණ්ඩේ දිග. වානේ මෙයා දන 25. මෙන්න මේ දිග මේ දිගවල් දෙක තියාගත්තොත් මේ දෙන්නාගේ ගැප් එක වෙනස් වෙන්නේ නැහැ. ඔයාලට පැහැදිලිද? අපි එහෙම හදලා තමයි ගත්තේ. මොකද L1 මූලික දිග මතත්ම පුතේ මේකේ ප්‍රසාරණය බලපානවානේ. අපෙන් අහන්න මේ දෙන්නා ගැප් එක වෙනස් වෙන්නේ නැති වෙන විදිහට මේ දෙන්නාගේ තියෙන්න ඕන දිගවල් ප්‍රමාණය. මේ දිගවල් ප්‍රමාණය තිබ්බම වැඩේ හරි. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. right. මේ බලන්න. දැන් මෙහෙමයි පුතේ. දැන් ඕගොල්ලෝගේ සිලබස් එකේ සමහර විට ගොඩාක් සංකීර්ණ ගැටලු එන්නේ නැති වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට විභාගෙ එන්නේ නැති වෙන්න පුළුවන්. ඒනට අපි සමහර අපි සංකීර්ණ ගැටලු හදලා අපි ප්‍රැක්ටිස් එක ලබා ගත්තාම අපිට හොඳට අපි සන්නද්ධ වෙනවානේ. අපි හොඳට සන්නද්ධ වුණාම අපිට ඕන ගැටලුවක් විසඳීමේ හැකියාව තියෙනවා. ඒකයි. right. දැන් මේ බලන්න. වානේ කම්බියක් සහිත බට්ටෙක් යොදාගෙන ඇති ඔරලෝසුවක් 20 සෙල්සියස් උෂ්ණත්වයේදී 1 තප්පර ආවර්ත කාලයක් සහිතව නිවැරදි වේලාව දක්වයි. 30 සෙල්සියස් උෂ්ණත්වයක් ඇති දිනක පැයක කාලයක් තුළ කොපමණ වේලාවක් අඩුවෙන් දක්වනවද කියලා අහනවා. හරි. දැන් මේක චුට්ටක් ඔයගොල්ලෝ මම කියන දේ තේරෙනවනේ. ඔයගොල්ලෝ පොඩ්ඩක් මේක බලන්න මම කොහොමද හදන්නේ චුටි අධ්‍යයනයක් කරන්න ඕනේ. හරි. පුතේ දැන් මෙහෙමයි. අවලම්බ බට්ටගේ ආවර්ත කාලය සඳහා සමීකරණය තමයි T සමානයි. මේ T කියන්නේ ආවර්ත කාලය. T සමානයි 25 L over G ගේ වර්ගමූලය. ඔය ආවර්ත කාලය දැන් ඔක පුතේ සරල අනුවර්තී චලිතය කියලා එකක් තියෙනවා. දැන් මේ ඉන්නේ බට්ට. ඔයගොල්ලෝ දගලා තියෙනවනේ අර බට්ටෝ ඉන්න ඔරලෝසු තියෙන්නේ. ඒතකොට ඔරලෝසු බට්ටගේ පුතේ ආවර්ත කාලයක් කියන්නේ මේක. මේ බලන්න. මේක මෙතනට ගියා එකපාරයි 1යි. මෙතනට ආවා ආපහු 2යි. ආයෙ මෙතනට ගියා ආයෙ මෙතනට ආවා. එතකොට එක ආවර්ත කාලයක් සම්පූර්ණයි. එහෙම තමයි අපි සරල අනුවර්තී චලිතය ඉගෙන ගන්නෙ. මෙහෙම හිතන්නකෝ ඔයගොල්ලෝ වැඩියෙන් මුකුත් හිතන්න යන්න එපා. මේ බට්ටයි. බට්ට මෙතනට ගියා මෙතනට ආවා මෙතනට ගියා මෙතනට ආවා එක ආවර්ත කාලයයි. මෙතනට ගිහිල්ලා මෙතනට ගිහිල්ලා මෙතනට ගිහිල්ලා මෙතනට එන්න තප්පරයක් යනවා. මෙන්න ආවර්ත කාලය සඳහා සමීකරණ මේ L කියන්නේ මේ අවලම්බ බට්ටගේ දිග. G කියන්නේ ගුරුත්වජ ත්වරණය ඒක නියතයි 25 කියන එකත් නියතයි. නියතාවයක්. පැහැදිලිද? හරි. එතකොට පුතේ දැන් එකයි තප්පර ආවර්ත කාලයක් කියලා කියන්නේ මේක හරි. ඊට 20 සෙල්සියස් උෂ්ණත්වයේදී වැඩේ හරි. හරි. එතකොට 30 සෙල්සියස් උෂ්ණත්වයේදී මේ L වෙනස්. දැන් මේ 20 සෙල්සියස් උෂ්ණත්වයේදී ආවර්ත කාලය මේක කියලා ගන්න පුළුවන්. හරි. හරි. දැන් මට කියන්නකෝ මේක 30 සෙල්සියස් උෂ්ණත්වයේදී මම L හොයාගන්නයි යන්නේ අවලම්බ බට්ටගේ. අපි දන්නවා L2 කියන එක ලියන්න පුළුවන්. මම ආරම්භකදී L කියලා ගන්නම්. L 1 ධන alpha delta theta.
ඇල්ෆා 1.1 වැඩි කිරීම 10^5 මෙයා වැඩි කරන්න ඩෙල්ටා ටීටාගේ 30^20 ඒ කියන්නේ මෙතන 1.1 වැඩි කිරීම 10^5 වැඩි කිරීම 30^20 කියන්නේ 10යි. මෙයා 10න් වැඩි කරා කියන්නේ මේ 11 වැඩි කිරීම 10^5 වගේ. ඇත්තටම කිව්වොත් එහෙම නැත්නම් මේ 10^5 වැඩි කිරීම 11 කියන්නේ 10^4 1.1 වැඩි කිරීම 10^4. එතකොට මෙතන එනවා නිකන් මේ වගේනේ 1 ධන 4ක් යන්න 1 2 3 4යි. මෙතන හිටියේ 1 2 3 4යි. එතකොට අපිට එන්නේ L1 මෙතන එන්නේ 1.0.0.0.11. හරි. දැන් මෙන්න අලුත් L. මේ ඇවිල්ලා කීයදද 30 සෙල්සියස් උෂ්ණත්වයේ. දැන් 20 සෙල්සියස් උෂ්ණත්වයේදී ආවර්ත කාලය මට ආවා 25 L/G ගේ වර්ගමූලය. ඔන්න පුතේ 30 සෙල්සියස් උෂ්ණත්වයේදී ඔන්න දැන් ආවර්ත කාලය. මම ගන්නම් මේක T2 කියලා. 2.5 මෙන්න මෙතන එනවා 1.0.0.0.11 L/G කියලා. දැන් මම මේකෙන් බෙදනවා. මම ඒකයි කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේ විෂය ධාරාවල් වලට එනකොට පොඩි පදනම් පාඨමාලාවක් වගේ පදනමක් මේක පදනම අරගෙන ඉන්න ඕන. පදනම් සුළු කිරීම තියෙනවා. මේ බලන්නකො දැන් මෙහෙම තිබ්බාම මේ 2.5ට 2.5 සුළු වෙනවා. මෙයා වරහන් වර්ගමූල ඇතුළේ ඉන්නේ. මෙයාත් වර්ගමූල ඇතුළේ. මෙයා සම්පූර්ණ වර්ගමූලයක් ඇතුළේ එක වගේ සුළු කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ මෙයාට මෙයා සුළු වෙනවා. මෙයාට මෙයා සුළු වෙනවා. ඒතර හරස් ගුණ කරපුවාම මට එනවා T2 කියන්නේ 1.0.0.0.11 වර්ගමූලය වැඩි කිරීම T කියලා. මේ හරස් ගුණ කරන්න දැන්. එහෙම යනවා. එහෙනම් T2 මේකේ වර්ගමූලය ආසන්නව 1.0.0 මේකේ වර්ගමූලය මෙන්න මේක කියලා ඔයගොල්ලන්ට බලන්න ආසන්නව. එතකොට මෙහෙමයි T කියලා එනවා. දැන් අපි දන්නවා පුතේ කැපිටල් T කියන්නේ 1 සෙකන්ඩ්ස්. මං කිව්වනේ T කියන්නේ 1 සෙකන්ඩ්. ආවර්ත කාලය 1 කියලා අපිට දීලා තියෙනවානේ. එහෙනම් T2 කියන්නේ 1.0.0.5 තප්පර. දැන් ආවර්ත කාලය මෙච්චර නේ. පොඩි දැන් ඔයාලට මේක තියෙනවා මේක දිග වැඩි වුණාට පස්සේ මේ ආවර්ත කාලයක් ගිහිල්ලා එන්න බට්ටාට ගතවන කාලය වැඩි. එතකොට එක තප්පරයක් ඔයගොල්ලොන්ට එක තප්පරයක් යන්න මෙච්චර තප්පර ප්‍රමාණයක් යන ඔරලෝසුයි. තේරුණා? ඇත්ත එක තප්පරයක් යන්න ඔරලෝසුවේ මෙච්චර තප්පර ප්‍රමාණයක් යනවා. මේක පොඩ්ඩක් සංකීර්ණයි. ඔයගොල්ලෝ පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. ඒතකොට මේ සමහර මේ ගණන් ඔයගොල්ලෝ ටිකක් ඔළුවට හිතන්න මම ඔයගොල්ලන්ට ඔළුවට වැටහෙන්න පොඩ්ඩක් ගැඹුරට යන්න තමයි මම මේ ගැටලු දෙන්නේ. මොකද ගොඩක් අය හිතන් ඉන්නවා උසස් පෙළ කියන්නේ හරි ලේසි කියලා සාමාන්‍ය පෙළ වගේ කියලා නෑ. උසස් පෙළ ලේසි නෑ. උසස් පෙළට ඕනේ ඔයාට හොඳ දැනුමක් සහ හොඳ ප්‍රැක්ටිස් එකක්. ගොඩක් ඔයාට වැඩ කරන්න වෙනවා. මේක හරියට ඔයා හොඳට ඔයාගේ ආයුධ වලින් හොඳට සන්නද්ධ වෙන්න ඕනේ. ඔයාට හැම පැත්තෙම නොලෙජ් එක තියෙන්න ඕනේ. ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. දැනුම තියෙන්න ඕනේ.
යොදන්න පුළුවන් වෙන්න ඕනේ. සුළු කිරීම පුළුවන් වෙන්න ඕනේ. වැඩ ගොඩක් තියෙනවා. මම ඒව පුරුදු වෙන්න තමයි මේ අතරින් පතර මම ඔයගොල්ලන්ට සංකීර්ණ ගැටලු දාන්නේ. හරි. රයිට්. දැන් තේරෙන්න ඕනේ. ඇත්ත එක තප්පරයක් යන්න මේ ඔරලෝසුවේ දැන් මේ උෂ්ණත්වය වැඩි වුණාම 30 සෙල්සියස් වලදී 0.0005ක වැඩි කාලයක් යනවා. හරි. දැන් අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ මොකද්ද? පැයක් තුල කොපමණ වෙලාවක් අඩුවෙන් දක්වයිද? පැයක් තුල කොපමණ වෙලාවක් අඩුවෙන් දක්වයිද? දැන් මෙච්චර කාලයක් තුල කාලය කොච්චර අඩුවෙන් දැක්වුවද? මෙච්චර කාලයක් තුල ඔරලෝසුවේ කාලය අඩුවෙන් දැක්වුව මෙච්චර ප්‍රමාණයක්. එහෙනම් පැයකදී පුතේ අපි පැය තප්පර කරගන්න. අපි දන්නවා පැයකට එහෙනම් 30 සෙල්සියස් උෂ්ණත්වය තියෙනකොට පැයකදී කොච්චර අඩුවෙන් දක්වනවද? බලන්න මෙච්චර තප්පර ගානකදී මෙච්චර අඩුවෙන් තමයි දැක්වේ. වෙලාව. එහෙනම් පැයක් කියලා කියන්නේ තප්පර කීයද? විනාඩියට තප්පර 60යි. පැයට විනාඩි 60යි. එහෙනම් 3600ට කීයද? මේක සුළු කරන්න. මේක සුළු කරන්න. අන්න ඔය වගේ ගාණක් එනවා. ආයකෙන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ. එහෙනම් පැයකදී මෙන්න මෙච්චර තප්පර අඩුවෙන් තමයි ඔරලෝසුවේ පෙන්වන්න වෙලාව. මෙච්චර වෙලාවකදී මෙච්චර තප්පරයකදී මෙච්චර අඩුවෙන් තමයි වෙලාව පෙන්වන්නේ. තප්පරය කියලානේ පෙන්වන්නේ. මෙච්චර කාලයකදී අපිට පෙන්වන්නේ තප්පරයයි කියලා. එහෙනම් අඩු වුණු කාලය මෙයා. මෙච්චර කාලයකදී මෙච්චරක් අඩුවෙන් පෙන්නනවා. එහෙනම් මෙච්චර කාලයකදී කොච්චරක් අඩුවෙන් පෙන්නනවද? මෙච්චරට අච්චර නම් මෙච්චරට කොච්චර? ඒ කියන්නේ පැයකදී මෙච්චර තප්පර ප්‍රමාණයක් අඩුවෙන් තමයි වෙලාව පෙන්වන්නේ. දැන් ඇත්තටම පැයක් ගියා කියන්නේ. එනකොට පැයකට වඩා තප්පර මෙච්චර ප්‍රමාණයක් අඩුවෙන් තමයි ඔයගොල්ලෝ වෙලාව පෙන්වන්නේ. ඉතින් මේවා නොගෙන හැකි තරම්. ඒසම ප්‍රශ්නයක් නැහැ මේ උෂ්ණත්වය පොඩ්ඩක් එහෙම වෙනස් වුණාට නේද? රයිට්. ඒතර ඔයගොල්ලෝ තේරෙන්න ඕනේ මේක. හරි. අපි යමු ඊළඟ ගැටලුවට. 30 සෙල්සියස් උෂ්ණත්වයකදී ක්‍රමාංකනය කර ඇලුමිනියම් මීටර් කොද්දුවක් භාවිත කර 25 සෙල්සියස් උෂ්ණත්වයකදී නිවැරදි දිග 2.5 මීටර් වන වාහනය වලින් සාදන ලද මේසයක දිග 35 සෙල්සියස් උෂ්ණත්වයේදී 20 සෙල්සියස් උෂ්ණත්වයේදී මනිනු ලබයි. ලැබෙන පාඨාංක සොයන්න. වාහනය සහ ඇලුමිනියම් වල මධ්‍යන රේඛීය ප්‍රසාරණතා අපිට දීලා තියෙනවා. මේක බලාගන්න. පළවෙනි ගාන 35 සෙල්සියස් උෂ්ණත්වයේදී. 35 සෙල්සියස් උෂ්ණත්වයේදී. දැන් බලන්න. දැන් 30 සෙල්සියස් උෂ්ණත්වයේදී ක්‍රමාංකනය කළ ඇලුමිනියම් මීටර් කෝදුවක් 25 සෙල්සියස් උෂ්ණත්වයේ නිවැරදි දිග 2.5. එහෙනම් අපි හදමු මේ මේසයේ දිග 35 සෙල්සියස් උෂ්ණත්වයේ මේසයේ දිග හොයන්න. කොහොමද ආරම්භක දිග L එක නම් 1 දාන ඇල්ෆා ඩෙල්ටා තීටා.
වාණයනේ මේසේ වානේ එන්න වානේ ඩෙල්ටා ටීටා මෙයා 25 දී තමයි නිවැරදිව 2.5 න 35 හරින 25 35 හරින 25 35 25 කියන්නේ 10යි. එතකොට එක ධන 1.1 වැඩි කිරීම මෙතන 10යි කියන්නේ මෙතන 10 ඍණ 4ක් වෙනවා. එතකොට අපිට එනවා මෙතන 2.5යි ඔන්න ඕම එනවා. මීටර්ද මීටර් නේ පුතේ. මෙන්න පොතේ 30 සෙල්සියස් වල මේසේ දිග. right. එතකොට දැන් මේ මීටර් කෝදුව බලන්න. මීටර් කෝදුව ක්‍රමාංකණය කරන්න කීයදීද? මීටර් කෝදුව ක්‍රමාංකණය කරන්නේ 30 සෙල්සියස් උෂ්ණත්වයේදී. මීටර් කෝදුව ක්‍රමාංකණය කරන්නේ 30 සෙල්සියස් උෂ්ණත්වය. එතකොට අපිට පාඨාංකයක් ලැබෙනවා කියලා කියන්න. එතකොට අපිට මේකට වෙනම සූත්‍රයක් තියෙනවා. නිවැරදි දිග සමානයි පාඨාංකය දැන් එන පාඨාංකය පාඨාංකය වැඩි කිරීම එක ධන ඇල්ෆා ඩෙල්ටා ටීටා මෙතන ඇල්ෆා මේ මීටර් කෝදුව මොකෙන්ද හදන්නේ? මීටර් කෝදුව ඇලුමිනියම්. එතන ඇලුමිනියම්. ඇයි දැන් මෙහෙම ගන්නේ? මේක කම්ප්ලෙක්ස්. ඔයගොල්ලෝ පොඩක් හිතන්න ඕනේ. මේ පාඨාංකය හරියට මේ කෝදුවේ ආරම්භක දිග දැන් ආරම්භක දිගක් තියෙනවා කියලා හිතන්න. ඔක තමයි ප්‍රසාරණය වෙන්නේ. එතකොට මේ ආරම්භක දිග L1 නම් ප්‍රසාරණ වුණාට පස්සේ මේක දිග L1 වරක් එක ධන ඇල්ෆා ඩෙල්ටා ටීටා. පැහැදිලිද? එතකොට නිවැරදිව දැක්වෙන්න ඕන පාඨාංකය දැන් ප්‍රසාරණ වෙලා දැක්වෙන්නේ. තේරුණා? එතකොට මෙන්න මේ සමීකරණය එන්නේ ඒකයි. right. මේකට ආදේශ කරන්න නිවැරදි දිග ඇවිල්ලා 2.5 2.5 පාඨාංකය තමයි හොයන්න ඕනේ. මේකට ආදේශ කරන්න එක ධන ඇල්ෆා ඇලුමිනියම් අපිට දීලා තියෙනවා 2.5 වැඩි කිරීම 10 ඍණ 5යි. 2.5 වැඩි කිරීම 10 ඍණ 5යි
දැන් මේකේ බලන්න තිහේදී තමයි ක්‍රමාංකණය කරන්නේ. දැන් උෂ්ණත්වය 35යි. තිස්පාරින්න 30යි කියන්නේ 5යි පුතේ 5යි. 5 වැඩි කිරීම 2.5යි කියන්නේ 12.5යි. වැඩි කිරීම 10 රින්න 5. එතකොට මේකේ උත්තරේ එන්නේ මොකද්ද? අපිට එනවා එතකොට පුතේ පාඨාංකය උක්ත කරන්න. පාඨාංකය උක්ත කරපුවාම 2.5යි 0.2යි මේක සුළු කරා. මේක සුළු කරපුවම ඔයාලට 2.4යි මෙන්න මෙහෙම යනවා. දැන් පැහැදිලිද? පාඨාංකය එන්නේ මේක. අර නිවැරදි දිග මේක. තේරුණා? මේක තමයි ඔයගොල්ලෝගේ පාඨාංකය ඉන්නේ මෙහෙම දිගයි කියලා. ඒනොට නිවැරදි දිග මේක. right. එහෙනම් දරුවනේ අපි යමු ඊළඟ ප්‍රශ්නයට. මේ ගාන හදන්න කලින් මට ඔයගොල්ලන්ට උගන්වන්න ඕන කොටසක් තියෙනවා. දැන් මෙහෙම හිතන්න. එතකොට ද්‍රව්‍යක සත්‍ය ප්‍රසාරණය සහ දෘශ්‍ය ප්‍රසාරණය කියලා තියෙනවා. මම ඔයගොල්ලන්ට මම මේක පැහැදිලි කරන්නම්. මේකේ සමීකරණයක් ව්‍යුත්පන්න කරගමු. ඒකට අනුකූලව තමයි ඔයගොල්ලන්ට මේ වගේ ගැටලු විසඳන්න තියෙන්නේ. දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් දැන් භාජනයක අපි හිතමු මෙහෙම. දැන් මේ භාජනය ඇතුලේ අපි යම්කිසි ද්‍රවයක් පුරවලා තියෙනවා. හරිද? දැන් මම මේ භාජනය රත් කරනවා. මේ භාජනය රත් කරපුවාම මේ භාජනයයි ද්‍රවය ඇතුලේ තියෙන ද්‍රවයයි දෙන්නම රත් වෙනවා. එතකොට රත් වෙනකොට ඔයගොල්ලෝ දන්නවා පරිමාව වැඩි වෙනවා, ප්‍රසාරණය වෙනවා. එතකොට භාජනයත් ප්‍රසාරණය වෙනවා. මේ ද්‍රවයත් ප්‍රසාරණය වෙනවා. දැන් මේක කට කපලා පුරවලා තියෙනවා. හරි? එතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ද්‍රවයක ප්‍රසාරණය ඝනයක ප්‍රසාරණයට වඩා වැඩිනේ. නේද? එතකොට දැන් මෙයත් ප්‍රසාරණය වෙනවා. දැන් මේ භාජනයත් ලොකු වෙනවා. දැන් ද්‍රවයත් ප්‍රසාරණය වෙනවා. දැන් භාජනය ලොකුත් වෙලා තව යම්කිසි ද්‍රව ප්‍රමාණයක් එළියටත් පයින්නවා. ඒ කියන්නේ පිටාර ගලනවා. හරි? මං කියන දේ ඔයගොල්ලන්ට පැහැදිලිද? ඒ කියන්නේ දැන් මේ ඇතුලේ ද්‍රවය තියෙන භාජනය රත් කරපුවාම මේ භාජනයත් ප්‍රසාරණය වෙනවා. හරි? භාජනය ප්‍රසාරණය වෙලා ඇතුලේ තියෙන ද්‍රවයත් ප්‍රසාරණය වෙනවා. භාජනයයි ද්‍රවයයි දෙකම ප්‍රසාරණය වෙලා වුණත් ඒ කියන්නේ මෙයා ප්‍රසාරණය වෙනවා කියන්නේ මෙයාත් ප්‍රසාරණය විද්‍යාවට තව ඉඩ හැදෙනවනේ. ඒත් පිටාරත් ගලනවා. ඒකට හේතුව ද්‍රවයක ප්‍රසාරණය ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඝනයක ප්‍රසාරණයට වඩා වැඩි. ඔය ද්‍රවයේ අංශු අතර මේ මොකද්ද? දුර වැඩි. නේද ළමයි? හරි. එතකොට මේකට අපි කියනවා දෘශ්‍ය ප්‍රසාරණය කියලා. මේ ද්‍රවයේ
දෘශ්‍ය ප්‍රසාරණය. ඒ කියන්නේ අපිට දෘශ්‍ය වෙන්නේ මේ ටිකනේ. ඕක රත් කරනවා. ඕක අර ද්‍රවය පිටාර ගලන ටික තමයි අපිට දෘශ්‍ය වෙන්නේ. එනවාට ඒක නෙමෙයිනේ මේ ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය. ඇයි ඒ? මෙයත් ප්‍රසාරණය වෙනවනේ. එතකොට ඒ ස්පේස් එකත් මෙයා ගන්න ඕනේ. ලික්විඩ් එක නේද? ද්‍රවය මෙයාගේ ප්‍රසාරණය වෙන ස්පේස් එකත් ගන්න. ඒක නිසා මට පුළුවන් කියන්න මෙන්න මේ සමීකරණය. ඔයගොල්ලෝ මේ සමීකරණය දැනගන්නයි තියෙන්නේ. ද්‍රවයක සත්‍ය ප්‍රසාරණය සමානයි ද්‍රවයක දෘශ්‍ය ප්‍රසාරණ ධන බඳුනේ පරිමා ප්‍රසාරණ. දැන් පැහැදිලිද? දැන් මට ඕනේ මේක ඇතුලේ තියෙන ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය. එයාගේ ඇත්තටම ප්‍රසාරණය වෙන ප්‍රමාණය කියන්නේ මේ දෘශ්‍ය ප්‍රසාරණයයි. මේ දෘශ්‍ය කියන්නේ අපිට පේන පිටාර ගලන ජල ප්‍රමාණය, ලික්විඩ් එක ප්‍රමාණයයි. මේ වාජනයේ ප්‍රසාරණය වෙන ඒ ස්පේස් එකත් මෙයා ලබා ගන්න ඕනේ ද්‍රවය. ඒතර මේ දෙන්නගේ එකතුව. ඒතර මේ සමීකරණ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. පැහැදිලිද? හරි. එතකොට ළමයි මම කියනවා මේකට VR සමානයි VA දන්න VC කියලා මම ගන්න. ප්‍රසාරණය වෙන ප්‍රමාණය. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේක මට ලියන්න පුළුවන් ආරම්භක පරිමාව වැඩි කිරීම මම ගත්තොත් ගැමා R කියලා. ඒ කියන්නේ මම මෙතන ඩෙල්ටා තීටා. දැන් මේක ඩෙල්ටා තීටා ප්‍රමාණයක් උෂ්ණත්වය වැඩි කරපුවාම තමයි කියන්නේ. දැන් මම මේක රත් කරනවා ඩෙල්ටා තීටා ප්‍රමාණය උෂ්ණත්වය. ඩෙල්ටා තීටා ප්‍රමාණයක් රත් කරපුවාම තමයි මේ සංසිද්ධිය වෙන්නේ. ඒතර මට මේ සත්‍ය ප්‍රසාරණය කියන එක මට ලියන්න පුළුවන් මේ ද්‍රවයේ V වැඩි කිරීම ගැමා R කියන ඔයගොල්ලෝ දන්නවනේ. ඔව් ප්‍රසාරණතාව. එතකොට ද්‍රවයේ ප්‍රසාරණතාවය වැඩි කිරීම ඩෙල්ටා තීටා කියලා. එහෙම ලියන්න පුළුවන්. මම මේ ගැමා වලට ගැමා R කියලා දාගන්නවා. මොකද මේක VR. එතකොට මේක ඇවිල්ලා මේ ගැමා රියල් වගේ. හරි. එතකොට මම මේ ද්‍රවයේ දෘශ්‍ය ප්‍රසාරණයටත් මම දානවා V ගැමා A ඩෙල්ටා තීටා කියලා. බඳුනේ පරිමා ප්‍රසාරණය. මේ බඳුනේ ඇවිල්ලා රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆා නම් ඔයගොල්ලෝ දන්නවා රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆා නම් පරිමා ප්‍රසාරණතාවය කීයද? 3යි ඇල්ෆා කියලා. ඒක නිසා මට මේක දාන්න පුළුවන් ආරම්භක පරිමාව වැඩි කිරීම මෙන්න පරිමා ප්‍රසාරණතාව මෙන්න උෂ්ණත්ව වෙනස. දැන් ඔයාලට පේනවා මෙන්න පොදු පද. එතකොට මට කෙලින්ම දාන්න පුළුවන් ගැමා R සමානයි ගැමා A ධන 3යි ඇල්ෆා කියලා. ඕක දැනගන්න ඕන. ඔය ටික තමයි දැනගන්න තියෙන්නේ. දැන් බලන්න. ඒකාකාර හරස්කඩ වර්ගඵලයක් සහිත දිග කේශික නලයක් රසදිය පොටක් අන්තර්ගත වන අතර 0 සෙල්සියස් වල ඒකේ උෂ්ණත්වය CI ලු. හරිද? දැන් උෂ්ණත්වයේදී එහි දිග දැන් අපි ගමු කේශික නලය. දැන් මේක ඒකාකාර හරස්කඩ වර්ගඵලයක් තියෙන මම ඒක කැපිටල් A කියලා ගන්නවා.
මේක රසදිය පොටක් තියෙනවා 0 සෙල්සියස් උෂ්ණත්වයේදී 0 සෙල්සියස් උෂ්ණත්වයේදී මේකේ දිග 100යි සෙන්ටිමීටර් 100යි සෙල්සියස් උෂ්ණත්වයේදී 100යි සෙල්සියස් උෂ්ණත්වයේදී මේකේ දිග 101.55 cm කියලා කියනවා. ඊට පස්සේ කියනවා රසදියේ සත්‍ය ප්‍රසාරණතාවය. රසදියවල සත්‍ය ප්‍රසාරණතාවය. පරිමා ප්‍රසාරණය මේ ද්‍රව්‍යයක් 1.82 වැඩි කිරීම 10⁻4යිලු. අපෙන් අහනවා වීදුරුවල රේඛීය ප්‍රසාරණතාවය කීයද කියලා. මම මේක ඕනනම් ග්ලාස් කියලා මෙහෙම දාගන්න. හරිද ළමයි? හරි. දැන් මෙහෙම හිතන්න. අපි හිතන්න ඕනේ මෙහෙම. දැන් මේක 101.55 වෙලා තියෙනවා කියන්නේ ඔයාලට තේරෙනවා මේ රසදිය පොටේ දිග ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට ඔබ්වියස්ලි තේරෙනවා මේ රසදිය ප්‍රසාරණය වෙලා තියෙනවා කියලා ඔයාලට ඔබ්වියස්. ඒ උනාට ඔයාලට තේරෙන්න ඕනේ මේ 1.5 cm නේ වැඩි වෙලා තියෙන්නේ. ඔයාලට කියන්න බෑ ඒක තමයි මේ රසදිය ප්‍රසාරණය කියලා. මේ ඔයාට 1.55ක් වැඩි වෙලා තියෙනවා කියලා ඔයාලට පේනවනේ සෙන්ටිමීටර්. ඒක ඔයාලට පේන එක අපි ඒකට කියන්නේ දෘශ්‍ය ප්‍රසාරණය කියලා. අපිට මේකේ පේන්නේ 1.55 cm රසදිය පොටේ දිග වැඩි වෙලා තියෙන එක තමයි අපිට පේන්නේ. ඒකට අපිට නොපෙනෙන දේකුත් තියෙනවා. මොකද්ද? මේ ග්ලාස් එක මර්කරි මේ තියෙන මේ ග්ලාස් එකත් ප්‍රසාරණය වෙලා තියෙනවා. පැහැදිලිද? හොඳට මෙහෙම ගන්න පුළුවන්. හොඳට බලා ගන්න. දෘශ්‍ය ප්‍රසාරණය දැන් අපිට දිස්වෙන ප්‍රසාරණය මොකක්ද? දැන් මෙයාගේ වොලියුම් එක මට ගන්න පුළුවන් 100යි a කියලානේ. ඇයි හරස්කර වර්ගඵලය වැඩි කිරීම දිගනේ පුතේ වොලියුම් එක කියන්නේ. මේක සිලින්ඩාකාර කොටසක තියෙන මේ වගේනේ. එතකොට මෙන්න මේක ගන්න පුළුවන් 101.55 a කියලා. හරස්කඩ වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ කියලා තමයි අපි සලකන්නේ. ඒක නොගැනී හැකි තරම් දෙයි කියලා තමයි සලකන්නේ. හරි. හරස්කඩ වර්ගඵලය වෙනසක් වෙන්නේ නැහැ කියලා. හරි. එතකොට මට දෘශ්‍ය ප්‍රසාරණය ලියන්න පුළුවන් 101.55 a ඍණ 100i a. එතකොට මට එනවා 1.55 a. ඔන්න දෘශ්‍ය ප්‍රසාරණය. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා දෘශ්‍ය ප්‍රසාරණයට සමීකරණයක් තියෙනවා. දෘශ්‍ය ප්‍රසාරණ ආරම්භක පරිමාව වැඩි කිරීම මොකක්ද? මෙන්න දෘශ්‍ය ප්‍රසාරණතාව වැඩි කිරීම ඩෙල්ටා ටීටා. දෘශ්‍ය ප්‍රසාරණය කියන එක මට දාන්න පුළුවන් 1.55. ඒක තමයි මට දිස් වෙන ප්‍රසාරණය. මෙන්න ආරම්භක පරිමාව මට දාන්න පුළුවන් 100i a. ගෑමා a ඩෙල්ටා ටීටා කියන්නේ 100 ඍණ බිඳුව. එතකොට බලන්න. දැන් ඔයාලට හිතෙනවා ඇති දැන් ඇයි අපි මෙතන 1.55 දැම්මේ මේවා සෙන්ටිමීටර කියලා. පුතේ මීටර වලින් දාන්න ඕනේ සම්මත එකක වලින් දාන්න ඕනේ කියලා ඔයාලට හිතෙනවා ඇති. ඒ වුණාට මේ දෙන්නගේ දෙපැත්ත මෙහෙමනේ තියෙන්නේ මෙතන එකතු කිරීම අඩු කිරීම නැහැ. දැන් ඔයා හිතන්නකෝ මේ 1.55 සෙන්ටිමීටර මේ මීටර කරන්න මම 10 ඍණ දෙකෙන් වැඩි කරනවා. right. දැන් බලන්න මේ a ට a සුළු වෙන. මට ගැමා a කියන එක එනවා
දැන් මේ බලන්න මේ පැත්තේ ඉන්නේ 1.55 මෙතන මේ CI මෙතන CI CI කියන්නේ 10 4 වෙනි බලය. ඒතර මේ පැත්තේ 10 4 වෙනි බලය මේ පැත්තට අරන් ගියාම 10 ඍණ 4 වෙනි බලය වෙනවා. ඒක පැහැදිලිද? දැන් බලන්න මෙතන ඉන්නේ 10 4 වෙනි බලයනේ. ඒතර මම මේක ලියන්න පුළුවන් ගැමා A සමානයි 1.55 බෙදීම 10 ඍණ 4 කියලා. අර ඔයගොල්ලෝ O level වල ඉගෙන ගන්නවා A වල m වෙනි බලය කියන එක ලියන්න පුළුවන් එකයට A වල ඍණ m වෙනි බලය කියලා. ඒ වගේම තමයි එකයට A ඍණ m වල බලය කියන එක මට ලියන්න පුළුවන් A වල m වෙනි බලය කියලා. ඒ කියන්නේ මේ ලකුණ මාරු වෙනවා. ඉතින් මේ එහෙනම් මේක ලියන්න පුළුවන් 1.55 වැඩි කිරීම 10 ඍණ 4යි කියලා. ඒකක ඔයගොල්ලෝ දන්නවා පැහැදිලිද? right. දැන් අපි දන්නවා ගැමා රියල් සමානයි ගැමා A ධන 3i ඇල්ෆා කියන සමීකරණය. මම කලින් අපෝහණය කරපු සමීකරණය. දැන් මේකට ආදේශ කරා. මට ඕනේ ගැමා R. මෙන්න මේකට අපි කියන්නේ පුතේ දෘශ්‍ය ප්‍රසාරණතාව කියලා. ඒ අපිට දෘශ්‍ය වෙන ප්‍රමාණය ආදේශ කරලා අපිට එන ගැමා එක. ඒක නෙමෙයි ඇත්ත එක. කියන්නේ සෝරි ප්‍රසාරණය කියන්නේ මෙයා නෙමෙයි එයාගේ මේ ලික්විඩ් එකේ ඇත්ත ප්‍රසාරණය මේක නෙමෙයි. ප්‍රසාරණතාව මේක නෙමෙයි. අපි හොයන්නනේ ඇත්ත ප්‍රසාරණතාව. මේක ඇවිල්ලා දෘශ්‍ය ප්‍රසාරණතාව. මේක පැහැදිලි වෙන්න ඕනේ මම කලින් උගන්වපු කොටස් එක්ක මැච් කරගන්න. හරි ගැමා A කියන්නේ එතකොට 1.55 වැඩි කිරීම 10 ඍණ 4 ඔන්න 3i ඇල්ෆා. දැන් අපිට දීලා තියෙනවා බලන්න දත්තවල රසදියේ සත්‍ය ප්‍රසාරණතාවය 1.82 වැඩි කිරීම 10 ඍණ 4යි කියලා. 1.82 වැඩි කිරීම 10 ඍණ 4යි. 1.82 වැඩි කිරීම 10 ඍණ 4යි කියලා අපිට දීලා තියෙනවා. ඒතර 1.55 වැඩි කිරීම 10 ඍණ 4 ධන 3i ඇල්ෆා. දැන් අඩු කරන්න 1.82 වැඩි කිරීම 10 ඍණ 4 ඕකෙන් මෙයාව අඩු කරලා මේ කියන්නේ මෙයා මේ කෑල්ල මේ පැත්තට දාන්න. එතකොට මේ ඍණ වෙනවා. 1.55 වැඩි කිරීම 10 ඍණ 4. නෝක සමානයි අපිට එනවා 3i ඇල්ෆා කියලා. දැන් මේ බලන්න මෙයා අඩු කරන්න. පාඩ පේන 10 ඍණ 4 පොදුයි. ඒ නිසා 10 ඍණ 4 එළියට ගන්න. ඊපස්සේ අඩු කරන 1.82 ඍණ 1.55 සමානයි 3i ඇල්ෆා. 10 ඍණ 4 වන බලය 1.82 න් 1.55ක් අඩු කරපුවාම අපිට එන්නේ ඒතර අපිට එනවා 3i ඇල්ෆා සමානයි මේ. දැන් අපිට තියෙන්නේ මේ බලන්නකෝ 0.27 වැඩි කිරීම 10 ඍණ 4. දැන් මේ පොඩි ටෙක්නික් බලා ගන්න. එතකොට 3i ඇල්ෆා සමානයි දැන් මේ මම මේ 0.27 කියන එක මට ලියන්න පුළුවන් 2.7 වැඩි කිරීම 10 ඍණ 1යි කියලා. මෙන්න මේ කෑල්ල. හරිනේ 10 ඍණ 1කින් වැඩි කරපුවාම දශම ස්ථානයක් මෙහාට. දැන් මේ පැත්තේ ඉන්නවා වැඩි කිරීම 10 ඍණ 4 කියලා. මම ඔයාලට උගන්වලා තියෙනවා ඒ වල m වැඩි කිරීම ඒ වල n මම ඕලෙල් වල උගන්වලා තියෙනවා මේක කියන්නේ ඒ වල m ධන n කියලා. දර්ශක නීතිවල. දර්ශක මේක දෙකක් වැඩි කරපුවාම ඒ වල මොකද අපිට මේ දෙකක් මේ වගේ දෙකක් වැඩි කරපුවාම මොකද වෙන්නේ ඒ වල බල එකතු වෙනවා. දර්ශකවල
මේවල මෙහෙම එකම පාදයේ සහිතව පද දෙකක් වැඩි කරපුවාම මේවල බල එකතු වෙනවා. එතකොට මේ ඍණ 1 10 ඍණ 1 වැඩි කිරීම 10 ඍණ 4. ඒ කියන්නේ මේ දෙන්න එකතු වෙනවා. ඍණ 1 ධන ඍණ 4. ධන ඍණ ඍණ. ඍණ 5යි. එතකොට 3යි ඇල්ෆා සමානයි 2.7 වැඩි කිරීම 10 ඍණ 5. එතන ඇල්ෆා සමානයි දෙපැත්තම මෙයාව 3ෙන් බෙදනවා මේ පැත්ත. එතන 3 කැපෙනවා. එයා 3ෙන් බෙදලා ෂේප් වෙන්න බෑ මේ පැත්තත් 3ෙන් බෙදලා. එතන මේක 3ෙන් බෙදන්න වැඩි කිරීම 10 ඍණ 5. 2.7 3ෙන් බෙදුවාම අපිට එනවා 0.9 වැඩි කිරීම 10 ඍණ 5. එතකොට මං කිව්වා මේ පැත්තට දශම ස්ථානයක් දාන 9යි. එතකොට මෙයා පැත්තෙන් ඍණ වෙනවා. ඍණ එකක් යනවා. ඍණ 6යි. පැහැදිලිද? හරි. අපි යමු පුතේ එහෙනම් ඊළඟ ගැටලුවට. බලන්න. CI සෙන්ටිමීටර් දිග ඒකාකාර හරස්කඩ වර්ගඵලයක් සහිත කේශික නලයක් එහි රසදිය පොටක් අන්තර්ගත යුතු වන්නේ සෑම උෂ්ණත්වයකම එහි දිග නියතව පවතින ලෙස දර්ශනය වන පරිදි. රසදිය පොටෙහි දිග ගණනය කරන්න කියලා කියනවා. පුතේ මේකයි කතාව. දැන් මෙන්න පුතේ තියෙනවා කේශික නලය. ඔන රසදිය යම් මට්ටමක තියෙනවා. CICM දිග ඒකාකාර හරස්කඩ වර්ගඵලයක් සහිත කේශික නලයක රසදිය පොටක් අන්තර්ගත කළ යුතු වන්නේ සෑම උෂ්ණත්වයකම හැම උෂ්ණත්වයේම මෙන්න මේ රසදිය පොටේ දිග නියතව තියෙන්න ඕනෙලු. හරි. මට කියන්නකෝ මොකද වෙන්න ඕනේ එතකොට? දැන් මේක රත් කරපුවාම වීදුරුව මේ වීදුරු භාජනය කියන්නේ නලය වීදුරු නලය ප්‍රසාරණය වන ප්‍රමාණය සමාන වුණොත් රසදිය ප්‍රසාරණය වන ප්‍රමාණයට ප්‍රසාරණය වන ප්‍රමාණයට මේ භාජනය ප්‍රසාරණය වන ප්‍රමාණය සමාන වුණොත් මේ දිග වෙනස් වෙන්නේ නැහැ කියන එක පැහැදිලිද? තේරෙන්නේ නැහැ. එහෙමනේ ළමයි. දැන් මේව ඉන්නවා මේක ලෙවල් එකේ ඉන්නවා. මේක ප්‍රසාරණ මේක රත් කරපුවාම මොකද වෙන්නේ? රසදිය ප්‍රසාරණය වෙනවා. රසදිය ප්‍රසාරණය වෙනවා කියලා ඔයා හිතන්නකෝ තව මිලිලීටර් ගාණක් වැඩි වෙනවා කියලා. මම උදාහරණයකට මිලිමීටර් 5ක් වැඩි වෙනවා කියලා හිතන්න අපි උෂ්ණත්වය යම් ප්‍රමාණයකින් වැඩි කරපුවාම. හරි. මිලිලීටර් 5ක් වැඩි වෙනවා කියලා හිතන්න. උදාහරණයක් කියන්නේ. එතකොට ඕගොල්ලෝ දන්නවා භාජනයත් ප්‍රසාරණය වෙනවා. එතකොට භාජනයත් මිලිමීටර් 5ක් ප්‍රසාරණය වුණොත් නේද? මේකත් ප්‍රසාරණය වුණොත් මේ දිග වෙනස් වෙන්නේ නැහැ. ඒක පැහැදිලි වෙන්න ඕන. ඒ කියන්නේ දෘශ්‍ය ප්‍රසාරණය බිඳුව වෙන්න ඕන ඇත්තටම. ඒකනේ වෙන්න ඕනේ. අපි මං කිව්වා ඔයගොල්ලන්ට VR සමානයි VA ධන VC කියලා. ඒ කියන්නේ ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය සමාන වෙන්න ඕනේ දෘශ්‍ය ප්‍රසාරණය ධන භාජනීය ප්‍රසාරණයට. ඇත්තම කිව්වොත් මොකද වෙන්න ඕනේ එතකොට? ඒ කියන්නේ මේ දෘශ්‍ය ප්‍රසාරණය කියලා එකක් නැති වෙන්න ඕනේ. ඉතින් අපිට දිග නියතව තියෙනවා. ඒ කියන්නේ අපිට පේන්නේ නැහැ දැන් කොච්චර රත් කරත් මේ ද්‍රවය ප්‍රසාරණය වෙනවා. දැන් මෙයා බිඳුව වෙන්න ඕනේ. ඒ කියන්නේ VR සමානයි VC. ඒ කියන්නේ ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය සමාන වෙන්න ඕනේ භාජනීය ප්‍රසාරණයට. හරිද? අපි ආදේශ කරමු. රසදිය පොටේ දිග L කියලා ගන්න. එතකොට VR ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය මට ගන්න පුළුවන්. එතකොට මේක වොලියුම් එක AL. මම මේ හරස්කඩ වර්ගඵලය A කියලා ගන්නවා. අරනේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. ඕකනේ පරිමාව.
එතකොට මම මෙයාගේ පරිමාව AL. පැහැදිලිද? VR සමානයි. මෙන්න ආරම්භක ප්‍රසාරණ. මෙන්න රසදියේ පරිමා ප්‍රසාරණතාවය. රසදියේ පරිමා ප්‍රසාරණතාවය. ඩෙල්ටා ටීටා. ඕකනේ කතාව. මේ ආරම්භක මම මේකට ඕනනම් දාන්නම් පුතේ V කියලා. මම ඒකට ඊළඟ ස්ටෙප් එකේ ආදේශ කරන්නම්. දැන් ආදේශ කරන්න. මම ඊළඟ ස්ටෙප් එකේ ආදේශ කරන්න. VC කියන්නේ මොකද්ද පුතේ? VC කන්ටේනර් එකේ ප්‍රසාරණය. ආරම්භක පරිමාව මම මේකට ආදේශ කරන්න. VR මම මේ කතා කරන්නේ රසදිය ගැන. මේ රසදියේ VR. එහෙම කියන්න අවශ්‍යත් නැහැ. මේ සමීකරණයෙන් මේක කතා කරන්නේ මේ කියන්නේ ද්‍රවයේ පරිමා ප්‍රසාරණය. මේ කියන්නේ කන්ටේනර් කියන්නේ භාජනයේ පරිමා ප්‍රසාරණය. හරි එතකොට මේකට අපිට දාන්න පුළුවන් රසදියේ ආරම්භක දිග L එතකොට AL. V කියන්නේ AL. gamma R delta theta. delta theta කියන්නේ යම් කිසි theta උෂ්ණත්වයක් රත් කර. එතකොට theta කියන්නේ බිඳුවේ ඉඳලා theta නම් delta theta කියන්නේ උෂ්ණත්ව වෙනස. හරි. එතන delta theta කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස. theta 2 ඍණ theta 1. right. එතකොට VC කියන එක මට ලියන්න පුළුවන් ආරම්භක පරිමාව එයාගේ ආරම්භක පරිමාව වැඩි කිරීම 3i alpha නේ මතකද? මොකද ගැමා කියන්නේ 3i alpha රේඛීය ප්‍රසාරණය වගේ තුන් ගුණයක්. තමයි පරිමා ප්‍රසාරණ. පැහැදිලිනේ රේඛීය ප්‍රසාරණතාව වගේ තුන් ගුණයක් තමයි පරිමා ප්‍රසාරණතාවයේ ඒ ද්‍රව්‍යය. ඒතර V වැඩි කිරීම 3i alpha වැඩි කිරීම delta theta. ඒ කියන්නේ එතකොට මේකේ ආරම්භක පරිමාව CIA 3i alpha delta theta. එතකොට රසදිය පොටේ දිග නියත වීමට VR සමානයි VC වෙන්න ඕන. VR කියලා කියන්නේ AL gamma R අපිට කියලා තියෙනවා රසදියේ ප්‍රසාරණ පරිමා ප්‍රසාරණතාවය 1.82 වැඩි කිරීම 10^4. delta theta සමානයි CIA 3i alpha alpha දීලා ඇති 2.6 වැඩි කිරීම 10^5යි පරිමා ප්‍රසාරණයම දීලා තියෙනවා පුතේ. හොඳට බලා ගන්න. වරද්දන්න එපා. වීදුරු වල පරිමා ප්‍රසාරණයම දීලා තියෙනවා. 2.6 වැඩි කිරීම 10^5. එතකොට මේ 3i alpha තමයි සමාන වෙන්නේ 2.6 වැඩි කිරීම 10^5. රේඛීය ප්‍රසාරණය දුන්නොත් 3න් වැඩි කරලා ගන්න ඕනේ. පැහැදිලිද? මේ බලන්න 2.6 වැඩි කිරීම 10^5. ඒ කියන්නේ 3i alphaටම දීලා තියෙනවා. 2.6 වැඩි කිරීම 10^5 delta theta. දැන් බලන්න. දැන් සුළු කරන්න. delta theta කැප. ඒට ඒ කැපෙනවා. එතකොට මට ගන්නට එනවා උත්තරේ. මේ බලන්න L උක්ත කරන්න L සමානයි 100 වැඩි කිරීම 2.6 වැඩි කිරීම 10^5
ඔන්න ඕක බෙදීම 1.8 වැඩි කිරීම 10 ඍණ 4 ඔන්න ඕක තමයි L. අපි L සුළු කරලා උත්තරේ ගමු. මේ වගේ සුළු කිරීම බලා ගන්න ඕනේ. මේවා පුතේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. 10 ඍණ 5 10 ඍණ 4ෙන් බෙදුවාම මම ඔයාලට මෙහෙම උගන්වලා තිනවා. A වල m වෙනි බලය බෙදීම A වල n වෙනි බලය කියන්නේ A වල m ඍණ n කියන එක දර්ශක නීති අර්ථය අපි ඉගෙන ගන්න. එතකොට ඔයාලට පේනවා මෙතන තියෙන්නේ 10 ඍණ 5 ඍණ 10 ඍණ 4. ඒතර 10 ඍණ 5 ඍණ ඍණ 4. එතකොට ඍණ ඍණ 4 කියන්නේ ධන වෙනවා. ධන 4. එතකොට 10 ඍණ 1යි. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේකට මේක කැපුණාම මේ උඩ එන්නේ 10 ඍණ 1යි. ඊට පස්සේ 10 ඍණ 1යි කියන්නේ 1ට 10යි. 10 ඍණ 1යි මේ බිඳුවයි කපන්න පුළුවන්. එතකොට මෙයා 10න් වැඩි කරපුවාම උඩ එනවා 26. 26 බෙදීම 1.82. right අපි බෙදමු. එතකොට ඒ කියන්නේ හරියට මේ උඩයි යටයි වැඩි කරන්න 100න්. එතකොට 26 බිංදු 2යි මෙතන 1.82 නේ තිබ්බේ. එයා වැඩි කිරීම 10 2. ඒ කියන්නේ දශම ස්ථාන දෙකක් පායිනවා. 2600 බෙදීම 182. මේ බලන්න මෙතන 1යි හත්සිය අසුවට 182 ඒවා බලන්න 182 3න් වැඩි කරලා බලන්න 3 2 6 8 3 24යි දෙයක් විතරයි 542යි. ඊපස්සේ 4න් වැඩි කරලා බලන්න. කොහොම වැඩි කරලා බලන්න 780 කීයද කියලා. 4යි 4 වරක් 2 8යි 8 වරක් 4 32යි 3ක් ඉතුරුයි 7යි. ඔය වගේ නෝ. ඒතර ඔයගොල්ලන්ට පුතේ එනවා 14.29. L එනවා 14.29යි සෙන්ටිමීටර් වල ඉන්න ගන්නේ. අනිත් ඒවා ඒ විදිහට ගත්තේ. ඔන්න අපිට උත්තර එනවා 14.29යි කියලා. ඕක තමයි තියෙන්න ඕන දිග ප්‍රමාණය මේ කන්ඩිෂන් එක සපුරාලා. මේ දිගින් තිබ්බනම් රසදිය ප්‍රමාණය ඔයාලට මේකේ වෙනසක් පේන්නේ නැහැ, දෘශ්‍යව පේන්නේ නැහැ පරිමා ප්‍රසාරණය. මොකද මෙයා අපි ගත්තේ කොහොමද? රසදිය ඇත්ත ප්‍රසාරණය සමාන වෙනවා භාජනීය ප්‍රසාරණය. දෘශ්‍ය ප්‍රසාරණය බිඳුව කරලා. හරි. පැහැදිලි නේද ළමයි? හරි. පෙමු ඊළඟ ගැටලුවට. මේක බලන්න. ස්කන්ධ 155.35 ග්‍රෑම් වන වීදුරු සිලින්ඩරයක් දුනු තරාදියක එල්වා 15 සෙල්සියස් උෂ්ණත්වයක් පවත්වාගෙන ඇති ද්‍රවයක් තුල සිලින්ඩරය මුළුමනින්ම ගිලෙන පරිදි සකස් කළ විට තරාදිය 56.67 ග්‍රෑම් පාඨාංකයක් පෙන්විය. සිලින්ඩරය ද්‍රවය තුල පවතින පරිදි ද්‍රව්‍ය උෂ්ණත්වය 50 සෙල්සියස් දක්වා නැංවූ විට
තරාදි පාඨාංකය 57.74ක් වුණා. මෙම උෂ්ණත්ව පරාසය තුළ ද්‍රවයේ මධ්‍යයන් නිරපේක්ෂ ප්‍රසාරණතාවය සොයන්න කියලා කියනවා. ළමයි දාගන්න නිරපේක්ෂ ප්‍රසාරණතාවය කියලා කියන්නේ මොකේද? නිරපේක්ෂ ප්‍රසාරණතාවය කියලා කියන්නේ දෘශ්‍ය ප්‍රසාරණතාවයට. ඇබ්සලූට් කියන එක තමයි නිරපේක්ෂ කියලා කියන්නේ. අපි VA කියලා දැම්මේ ඒකයි. පැහැදිලිද? එයා කාටවත් එයා නිරපේක්ෂයි. සත්‍යයක නෙමෙයි දෘශ්‍ය ප්‍රසාරණතාව. හරි? රයිට්. වීදුරු වල මධ්‍යයන් රේඛීය ප්‍රසාරණය දීලා තියෙනවා. හරි. දැන් මොකද්ද ඔය කියන්නේ? බලන්න ආයි කියන දේ මොකද්ද කියලා. වීදුරු සිලින්ඩරයක් ස්කන්ධය 155යි 0.35 ග්‍රෑම් 15 සෙල්සියස් උෂ්ණත්වයේ පවත්වාගෙන යනවා. මේක සම්පූර්ණයෙන් ගිල්ලනවලු 15 සෙල්සියස් උෂ්ණත්වයක් පවත්වාගෙන යන ඇති ද්‍රවයක් තුළ සිලින්ඩරය මුළුමනින්ම ගිල්ලන පරිදි සකස් කළ විට මෙහෙම සකස් කරපුවාම මේකේ තරාදි පාඨාංකෙ පෙන්වවලු 56.67 ග්‍රෑම්. සිලින්ඩරයේ ද්‍රවය තුළ පවතින පරිදි ද්‍රවයේ උෂ්ණත්වය 50 සෙල්සියස් දක්වා නැංවුවාම තරාදි පාඨාංකය පෙන්වවලු 57.74 ග්‍රෑම්. alright. මෙම උෂ්ණත්ව පරාසයේ ද්‍රවයේ මධ්‍යයන් නිරපේක්ෂ ප්‍රසාරණය හොයන්න කියලා අපිට කියනවා. මේකට කලින් මට ඔයගොල්ලන්ට උගන්වන්න චූටි කාරණයක් තියෙනවා. හරි? බලාගන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා V2 සමානයි V1 එක ධන පරිමා ප්‍රසාරණතාවය වැඩි කිරීම උෂ්ණත්ව වෙනස. ඔන්න ඕක දාන්න. ඔය සමීකරණ ඔයගොල්ලෝ දාන්න. V ඒ කියන්නේ පසු පරිමාව. යම්කිසි ආරම්භක පරිමාව V1 නම් මොකක් හරි එකක ආරම්භක පරිමාව V1 මම හිතන්නේ මේක පරිමාව V1 නම් මේක ඩෙල්ටා තීටා ප්‍රමාණයක් රත් කරපුවාම පරිමාව V2 නම් ඔයගොල්ලෝ දන්නවා දැන් මේකේ ප්‍රසාරණය වන ප්‍රමාණය ඇවිල්ලා V1 වැඩි කිරීම ඩෙල්ටා තීටා වැඩි කිරීම ගැමා කියලා. ඒතකොට ආරම්භක V2 කියන්නේ පසු කියන්නේ ආරම්භක එක දන ප්‍රසාරණය වෙච්ච ප්‍රමාණය. කොහොමද එන්නේ ওই සමීකරණේ? right. දැන් මට කියන්න ඝනත්වය කියන්නේ මොකක්ද? ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. එහෙනම් මට පුළුවන් V කියන්නේ m බෙදීම d. එහෙනම් V2 කියන එක මට පුළුවන් දාන්න m බෙදීම d2. ස්කන්ධය වෙනස් වෙන්නේ නැහනේ. පරිමාව වෙනස් වුණාට ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ පුතේ. මේ m රත් කරා කියලා ස්කන්ධයක් වෙනස් වෙන්න පුළුවන්. ඒවල වෙනස් වෙන්නේ ඝනත්වය සහ පරිමාව. ඝනත්වයට සාපේක්ෂව පරිමාව වෙනස් වෙන්නේ m නියතයි. m බෙදීම d1. මම ගන්නවා පසු ඝනත්වය d2 කියලා ආරම්භක ඝනත්වය d1 කියලා. එතකොට මට මෙයා වෙනකොට මෙයා ලියන්න පුළුවන් නේද මේ? මේක. right. සමානයි 1 ධන ගැමා ඩෙල්ටා තීටා. මෙයාට මෙයා කැපෙනවා. දැන් හරස් ගුණ කරන්න මේ. මෙයා වැඩි කරන්න මෙයාගෙන්. ඒතර d2 1 ධන මෙයා වැඩි කරන්න මෙයාගෙන් මෙතනින් එකනේ d1. එහෙනම් මාළට තේරෙනවා d2 සමානයි d1 බෙදීම 1 ධන ගැමා ඩෙල්ටා තීටා කියලා. ඔන්න ඔය සමීකරණය ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ. එතකොට
දැන් ඔයගොල්ලෝ දන්නා මෙහෙම දැන් මෙහෙම ගිල්ලුවාම මොකද වෙන්නේ? යම්කිසි ද්‍රවයක යම්කිසි එකක් ගිල්ලුවාම මොකද වෙන්නේ? දැන් මෙතන පාඨාංකය පෙන්වන පාඨාංකය කියන්නේ ඇත්තටම මෙතන ටෙන්ෂන් එකනේ. මෙතන T කියන බලය තමයි අපිට පාඨාංකයේ විදිහට පෙන්වන්නේ. දැන් ඔයාලට තේරෙන්න ඕනේ පුතේ. දැන් ඔයගොල්ලෝ දන්නා මෙතන mg තියෙනවා. ඊට අමතරව මෙහෙම ද්‍රවයක ගිල්ලුවාම මොනවද ක්‍රියාත්මක වෙන බලය? උඩුකුරු තෙරපුම් බලයක් ක්‍රියාත්මක වෙනවා. අප්‍රස් ෆෝස් එකක් ක්‍රියාත්මක වෙනවා. මොකද අප්‍රස් ෆෝස් කියන්නේ උඩුකුරු තෙරපුම් බලය. කොහාටද ක්‍රියාත්මක වෙන්නේ? උඩට ක්‍රියාත්මක වෙන්නේ. U කියන්නේ අප්‍රස් ෆෝස් එක. ඒ උඩුකුරු තෙරපුම් බලය සඳහා සමීකරණය මොකක්ද? U සමානයි මොකක්ද? U සමානයි VDG. දැන් ඔයගොල්ලන්ට සාමාන්‍ය මම බැලුවාම මම මේ සාධාරණව ගත්තාම ඔයාලට මම මේකට දැම්මාම උදාහරණයකට F සමානයි මේ එක දිශාවකට දාන්න. ඔයගොල්ලෝ දන්නවා මේක චලනය වෙන්නේ නිශ්චලයි. එහෙනම් F සමානයි මේ ක්‍රියාත්මක වන බල මොනවද? උඩට ක්‍රියාත්මක වන බල T ධන U. පල්ලෙහාට ක්‍රියාත්මක වන බල මොනවද? ඍණ mg. m වැඩි කිරීම බිඳුවයි. එහෙනම් මේ බල සමතුලිතයි. ඒතර T ධන U සමානයි mg. එහෙනම් T කියන්නේ මේ ටෙන්ෂන් එක කියන්නේ mg ඍණ U. මෙන්න මේ නිව්ටන් ප්‍රමාණය තමයි මෙතන වෙන්නේ. මෙතන පාඨාංක විදිහට පෙන්නන්නේ. හරි. හරි. ඒතර T සමානයි mg ඍණ U. හරි. දැන් මට කියන්නකෝ මේක. මුලින් පෙන්නපු පාඨාංකය කීයද? 155.35යි. sorry 155.35 කියන්නේ මේකේ බර. මුලින් පෙන්නුවේ මේක, පස්සේ පෙන්නුවේ මේක. ඔන්න බලා ගන්න. හරි. right. දැන් මම පළවෙනි අවස්ථාවට හොඳට බලන්න. පළවෙනි අවස්ථාවට මම දානවා. දැන් මම T කියන්නේ මොකද්ද? mg ඍණ U. අද මේකේ T කියන්නේ මෙන්න මේක 56.67 G. මෙතන G කියලා දීලා තියෙන්නේ පුතේ මේ ගුරුත්වජ ත්වරණය. හරි. ඒක ග්‍රෑම් කියලා ඔයාලට හිතන්න පුළුවන්. එහෙම හිතුවත් ඉතින් ප්‍රශ්නයක් නැහැ කැපෙනවා. අපි G කියලා තියෙන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. G කියලා තියෙන්නේ ගුරුත්වජ ත්වරණය කියලා ගන්න මේක තමයි පුතේ මේක තමයි ටෙන්ෂන් එක. මේකද පෙන්වන්නේ මේ තරහදී මේ මම කලින් පෙන්නේ. ඕක සමානයි mg ඍණ U. mg කියන්නේ කීයද? 155.35 G. ග්‍රෑම් කියලා ගත්තොත් ගන්න නෙමෙයි පුතේ G කියලා දීලා තියෙන ගුරුත්වජ ත්වරණය. හරි. ග්‍රෑම් වලින් ගත්තොත් මේක වෙනස් වෙනවා. එහෙම හදන්න බෑ ඒක. හරි. mg ඍණ U. U කියන්නේ dvg. ඔයගොල්ලෝ දන්නවා පරිමාව වැඩි කිරීම, ඝනත්වය වැඩි කිරීම, ගුරුත්වජ ත්වරණය තමයි අප්‍රස් ෆෝස් එක සඳහා සමීකරණය U VDG. තොර ඍණ. දැන් මෙතන V1 ආරම්භක ප්‍රවේගය. ආරම්භක පරිමාව. මේක මෙයාගේ ආරම්භක පරිමාව. දවක රත් කරාට පස්සේ තියෙන්නේ V2 හරි. right. දැන් මෙන්න මේ පරිමාව. ඔව් අප්‍රස් ෆෝස් එක කියන එක ඔයගොල්ලෝ දන්නවද පුතේ මොකද්ද ආකිමිඩිස් මූලධර්මය අනුව? VDG. දැන් මේ VDG මේකේ D කියන්නේ මේ ද්‍රවයේ ඝනත්වය. හරිද පුතේ? එයා පටල ගන්න බා. මේ ද්‍රවයේ ඝනත්වය තමයි D කියන්නේ. මේ V කියලා කියන්නේ මෙන්න මේකේ පරිමාව. ගිලන පරිමාව. right. එතකොට මේ ආරම්භක වෙලාවේ මෙයාගේ මේ V1 මේ ප්‍රමාණය මෙන්න D. මම D1 කියලා ගන්නම් ද්‍රවයේ මේ ද්‍රවයේ ආරම්භක ඝනත්වය. හරි. ඔයගොල්ලෝ මේක පටල ගන්න එපා. මේ ආකිමිඩිස් මූලධර්ම මේ D කියන්නේ ද්‍රවයේ ඝනත්වයට. හරි. යම් කිසි වස්තුවක්
යම් කිසි ද්‍රවයක් තුළට දැමූ විට එම වස්තුව මත එම ද්‍රවයෙන් උඩුකුරු තෙරපුම් බලයක් ක්‍රියාත්මක වෙනවා. ඔය උඩුකුරු තෙරපුම් බලය සමානයි ඒ පරිමාව ගිලෙන පරිමාව. ගිලෙන පරිමාව වස්තුව සම්පූර්ණයෙන් ගිලුවොත් වස්තුවේ සම්පූර්ණ පරිමාව. අර්ධව ගිලුවොත් අර්ධ පරිමාව. ඒ ගිලෙන පරිමාව. ගිලෙන පරිමාව තමයි V කියන්නේ. D කියන්නේ ද්‍රවයේ පරිමාව. හරි ද්‍රවයේ. ද්‍රව්‍යය නෙමෙයි ද්‍රවයේ. G කියන්නේ ගුරුත්වජ ත්වරණය. හරි ඒතර මම මේ කිල්වන ද්‍රවය D1 G කියලා ගන්න පුළුවන්. එතකොට V1 D1 G කියන්නේ එතකොට G කැපෙනවා. ළමයි දැන් මෙතන හරියට බලන්න මෙතන දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙන අතරම කියනවා නම් මේක තරාදිපාඨාංකය ග්‍රෑම් වලින් දීලා තියෙන ළමයි නේ. ආව්. එතකොට මෙහෙම සමීකරණයට මෙහෙම ආදේශ කරන්න බෑ. මම ඒකයි මම ඔයගොල්ලන්ට කරලා දෙන්නේ. ඔයාලා හරියට තේරුම් ගන්න මේ තරාදිපාඨාංකයක් දීලා තියෙන්නේ. ඒතර ගුරුත්වජ ත්වරණය නෙමෙයි ළමයි. එහෙනම් මේම ආදේශ කරන්න බෑ. අපි වැරදි වෙන වැරදි සහ අපි ඒකම මම සාකච්ඡා කරගෙන යන්න ඕගොල්ලොත් එක්ක අපි ආදේශ කරනකොට අපිට වෙන්න පුළුවන් වැරදි. මම එක වැරද්දක් ඔයාලට වෙන්නවා දැක්කද? ඔයාලා හිතනවා මේ G කියන්නේ ගුරුත්වජ ත්වරණය කියලා නෑ ළමයි. ඒ ග්‍රෑම්. ඒතර ග්‍රෑම් නම් එතකොට මොකද කරන්නේ? මෙයා පුළුවන් මට කිලෝග්‍රෑම් කරන්න නේ. 56.667 ග්‍රෑම් කියලා කියන්නේ 56.67 වැඩි කිරීම 10⁻³ කිලෝග්‍රෑම්. ඒ වගේම තමයි 57.74 ග්‍රෑම් කියලා කියන්නේ 57.74 වැඩි කිරීම 10⁻³ කිලෝග්‍රෑම්. හරි. ඔන්න ළමයි මම දැම්මා T සමානයි mg ඍණ u මම ඔයගොල්ලන්ට ඔප්පු කරලා පෙන්නනවා. ඒතර මේ T කියලා කියන්නේ පෙන්නන තරාදිපාඨාංකයට අදාළ ටෙන්ෂන් එක. ඒතකොට යාගේ ටෙන්ෂන් එක දැන් මෙතන මුලින් පෙන්වන්නේ මොකද්ද? 56.67 වැඩි කිරීම 10⁻³ කිලෝග්‍රෑම් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ එච්චර ස්කන්ධයක් එල්ලලා වගේ. එහෙනම් එයා වැඩි කිරීම G නේ පුතේ එතන වෙන ටෙන්ෂන් එක ටෙන්ෂන් බලය. නේද? ආතති බලය. එහෙනම් මෙයා වැඩි කිරීම G 56.67 වැඩි කිරීම 10⁻³ වැඩි කිරීම G. mg කියන්නේ මෙයාගේ ස්කන්ධය. ස්කන්ධය ඇවිල්ලා 1.155.35 ග්‍රෑම් නේ දීලා තියෙන්නේ. ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න 10⁻³ වැඩි කරන්න කිලෝග්‍රෑම් ප්‍රමාණය එළෙන ප්‍රමාණය නිව්ටන් කරගන්න mg නේ මේ m මෙන්න g. g. මෙන්න පුතේ අප්‍රස්ට් ෆෝස් එක. එයාගේ පරිමාව ආරම්භක පරිමාව භාජනයේ ආරම්භක පරිමාව මේ ගිලෙන පරිමාව ආරම්භක ගිලෙන පරිමාව V1 නේ V1 මෙන්න ද්‍රවයේ ආරම්භක ඝනත්වය වැඩි කිරීම G. ඔන්න බලන්න G කැපෙනවා. එතකොට මට එනවා V1 D1 සමානයි 155.35 වැඩි කිරීම 10⁻³ අඩු කිරීම 56.67 වැඩි කිරීම 10⁻³ මේ මෙතන තියෙන 155.35 වැඩි කිරීම මෙහෙම. හරි. එතකොට ළමයි මට පුළුවන් V1 D1 සමානයි 10⁻³ එළියට ගන්න 155.35 ඍණ 56.67 අඩු කරන්න. 155.35න් 56.67ක් අඩු කරන්න. 15න් 7ක් 8යි.
මට එනවා v1 d1 සමානයි 98.6 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා මේක එක සමීකරණය කියලා ගන්න. හරි? හරි. ඔන්න ඔය විදිහටම පුතේ දෙවෙනි අවස්ථාවේ තරාදිපාඨාංකය. ඔයගොල්ලෝ දන්නවා t සමානයි mg ඍණ u නේ මම කලින් අපෝහණය කරා. එතකොට දෙවෙනි අවස්ථාවේ කීයද? තරාදිපාඨාංකය. දෙවෙනි අවස්ථාවේ තරාදිපාඨාංකය කීයද? 57.74යි. 57.74යි. 57.74 මේ කිලෝ මේ ග්‍රෑම් වලින් තියෙන 10 ඍණින් තුර කරා ග්‍රෑම් වැඩි කිරීම g කරා ඔන්න ටෙන්ෂන් එක. එකසිය 55.35 mg. U කියන්නේ මොකද්ද? අප්‍රස් ෆෝස් එක. ඒ වෙලාවේ භාජනයේ පරිමාව V2 ද්‍රවයේ ඝනත්වය D2. එහෙනම් D2 V2 G. D2 කියන්නේ ද්‍රවයේ ඝනත්වය. දෙවෙනි අවස්ථාවේ ද්‍රවයේ ඝනත්වය. V2 කියන්නේ ද්‍රව්‍ය අපි අර කියපු සිලින්ඩරයේ පරිමාව. ඔයගොල්ලෝ දන්නවනේ අප්‍රස් ෆෝස් එක කියන්නේ ගිලෙන පරිමාව වැඩි කිරීම ද්‍රවයේ ඝනත්වය වැඩි කිරීම G. මොන බලන්න G කැපෙනවා. මේ කෑල්ල මෙහාට ගන්න. එතකොට D2 V2 කියන එක එනවා මට. මේ බලන්න මේ 10 ඍණ 3නේ තියෙන්නේ. එහෙනම් ඔන්න බලන්න මම කරන වැඩේ. කලින් ඒවා ඉගෙන ගන්න. මේ 10 ඍණ 3 මම එළියට ගන්නවා. එතකොට මෙතන ඉන්න 155.35. දැන් මෙහා මේ පැත්තට යනවනේ 57.74. එකසිය 55.35න් අඩු කරන්න 57.74. මට එනවා D2 V2 97.61 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා. right. මට ආවා D1 V1 සමානයි 98.68. 98.68 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා D1 V1. දැන් ඔයගොල්ලොන්ට තේරෙන්න ඕනේ මේ කතාව. දැන් මේකේ V1 මේ සිලින්ඩරේ ආරම්භක කියන්නේ මේ මොකද්ද වීදුරු සිලින්ඩරේ ආරම්භක පරිමාව තමයි V1. පසු පරිමාව තමයි V2 ඩෙල්ටා T රත් කරපුවා. හරි. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ දැන් මේක ඩෙල්ටා T කියන්නේ මේක උෂ්ණත්වය දීලා දිනවනේ කීය කොච්චර ප්‍රමාණයකින් රත් කරපුවාම පහ 15 සෙල්සියස් වල ඉඳලා 50ට. එතකොට මම දන්නවා මට මේ භාජනයට මම දාන්නේ මේ හොඳට බලා ගන්න. භාජනයට මම මේ දාන්නේ V2 සමානයි V1 එක ධන ගැමා ඩෙල්ටා තීටා කියන එක ඔයගොල්ලෝ දාන්න. එතකොට මෙතන V2 බෙදීම V1 කියන එක මට හොයාගන්න පුළුවන්. එක ධන ගැමා ඩෙල්ටා තීටා. මේකට ආදේශ කරා. හොඳට බලාගන්න මේ කරන විදිහ. මම මේ වැදලි කරත්. V2 බෙදීම V1 කියන එක මට මම දාන්නවා මෙහෙම.
හරි ඔන්න බලන්න ගන්නකෝ ඔයගොල්ලන්ට එතකොට තේරෙයි එක දන ඒතර වීදුරු වල ප්‍රසාරණතාවය කීයද පුතේ පරිමා ප්‍රසාරණතාවය 9 වැඩි කිරීම 10 ඍණ 6යි ඇල්ෆා රේඛීය ප්‍රසාරණතාව එහෙනම් 3i ඇල්ෆා 3i ඇල්ෆා ඩෙල්ටා ටීටානේ මෙතනින් මම 3i ඇල්ෆා හොයන්නම්කෝ මෙයා 3ෙන් වැඩි කරන්නකෝ මේ පැත්ත ඔක තමයි ගැමා වෙන්නේ හරි උෂ්ණත්ව වෙනස කීයද පුතේ 15 තිබ්බේ කීයද කරන්නේ 50 කරනවානේ 50 ඍණ 15 ඔන්න ඔමයි සුළු කරලා බලන්න මේක හරි ඊට පස්සේ මම දන්නවා දැන් ඇවිල්ලා ද්‍රවයේ ප්‍රසාරණය මම දන්නවා කලින් මම සමීකරණයක් ඔයගොල්ලන්ට ඔප්පු කරලා පෙන්නනවා d2 සමානයි d1 එක ධන ඇල්ෆා ඩෙල්ටා ටීටා කියලා මේ දෙන්න මාරු කරන්න පුළුවන් නේ එතන එක ඉන්නේ මේ දෙන්න මාරු කරන්න පුළුවන් එතකොට මට එක ධන ඇල්ෆා ඩෙල්ටා ටීටා කියන්නේ ඔයාලවන්න සුළු කරලා බලන්න අනිත් පැත්ත හරස් ගුණ කරලා බෙදලා d1 බෙදීම d2ට දැන් ඔක ආදේශ කරන්න එක ධන මේක යහනේ නිරපේක්ෂ මධ්‍යයන ප්‍රසාරණතාව නිරපේක්ෂයි කියලා කියන්නේ කාමතවත් සාපේක්ෂ සාර්ථවත් කාමතවත් රඳාපවතින ඉන්ඩිපෙන්ඩන්ට් ඒ කියන්නේ එයාගේ ඇත්ත ප්‍රසාරණතාවයයි මෙහා අනේක තේරුම් ගන්න සාපේක්ෂ ප්‍රසාරණතාවය කිව්වොත් ඒ අහන්නේ යම් භාජනයට සාපේක්ෂව අරයා ඒ කියන්නේ භාජනයට සාපේක්ෂව භාජනයේ ප්‍රසාරණය වෙන්නේ නැහැ කියලා හිතාගෙන අරයා ප්‍රසාරණය වෙන ප්‍රමාණය. ඒ කියන්නේ දෘශ්‍ය ප්‍රසාරණය. අන්න ඒක පැහැදිලිව දැනගන්න. මේක අහන්නේ කෙලින්ම සත්‍ය ප්‍රසාරණතාව. හරි. එතකොට දැන් මේ ද්‍රවයට දාන්න පුළුවන් මේක. එතකොට මේකේ ගැමා අපෙන් අහන්නේ මොකක්ද දාන්නේ? ද්‍රවයේ නිරපේක්ෂ ප්‍රසාරණතාවය දාන්න ළමයි. ද්‍රවයේ මධ්‍යයන නිරපේක්ෂ ප්‍රසාරණතාවයයි යහන්නේ. ද්‍රවයේ මධ්‍යයන නිරපේක්ෂ ප්‍රසාරණතාවයයි යහන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ ඩෙල්ටා ටීටා කියන්නේ කීයද? 50 ඍණ 15. 35යිනේ. හරි. එතකොට එක ධන 35යි කැමා r කියලා මන් දානවා. එතකොට d1 බෙදීම d2. ඔන්න d1 බෙදීම d2. දැන් බලන්න. දැන් අපි අර කලින් සමීකරණ දෙකක් ව්‍යුත්පන්න කරගත්ත නේද ළමයි? මෙන්න මේම දෙකක් විදිහින් d1 v1 එක තාව. මෙන්න එක මෙන්න දෙක. දැන් පුතේ එක බෙදීම දෙකෙන් මොකක්ද එන්නේ? එක බෙදීම දෙකෙන් එනවා හොඳට බලා ගන්න. මේ පැත්තේ එනවා d2 v1 v2 නේ d2 v2 බෙදීම d1 v1 සමානයි 97.6යි එක වැඩි කිරීම 10 ඍණ 3 බෙදීම 98.6යි 8 වැඩි කිරීම 10 ඍණ 3 කියලා. මේකට මේක කැපෙනවා. හරි. දැන් මේක වෙන වෙනම දාගන්න පුළුවන් නේ d2 බෙදීම d1 v2 බෙදීම v1 සමානයි 97.6යි එක බෙදීම 98.6යි 8. හැබැයි ළමයි අපි v1 බෙදීම v2 d2 බෙදීම v1 බෙදීම d2 නේ හෙව්වේ ළමයි.
ඒ කියන්නේ ඇත්තටම දෙක සමීකරණයකින් බෙදුවා නම් තමයි මේක ඔයාලට ආදේශ කරගන්න ලේසි. තේරුණාද? උඩයට මාරු කරා නම් ලේසි පුතේ. ඒ කියන්නේ ඔන්න මෙහෙම දාගන්න පුළුවන් නේ. D1 බෙදීම D2 කරනවා මෙයා උඩයට මාරු කරනවා V1 බෙදීම V2 එහෙනම් එහා පැත්තත් උඩයට මාරු කරනවා. හරි. ප්‍රශ්නයක් නැහැ. 98.68 බෙදීම 97.61. දැන් මේවට ආදේශ කරන්න D2 බෙදීම D1 කියන්නේ මොකද්ද අපි ගත්තා D2 බෙදීම D1 D1 බෙදීම D2 කියන්නේ 1/35යි ගැමා R 1/35යි ගැමා R V1 බෙදීම V2 තෙව්වා අපි හොයලා තියෙන්නේ V2 බෙදීම V1 නේ ළමයි හරි හරි එහෙනම් මෙහෙම හරවන්න අවශ්‍ය නැහැ දැන් බලන්න D2 බෙදීම D1 දැන් අපි ගත්තේ මෙතන D1 බෙදීම D2 නේ එතන මෙතන ඔයගොල්ලෝ දා ගන්න පුළුවන් D2 බෙදීම D1 කියන්නේ මේකේ පරස්පරය දෙපැත්තම පරස්පරය 1/35යි ගැමා R 1/35යි ගැමා R එහෙනම් දැන් ආදේශ කරන්න V2 බෙදීම V1 කියන්නේ 0.999.6 මෙන්න මෙහෙමයි ඔයගොල්ලන්ට උත්තරේ right හරි ළමයි ඉතින් අපි අද ප්‍රසාරණය සම්බන්ධ ගැටලු සාකච්ඡා කරා තවත් අපි ගැටලු සාකච්ඡා කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා